අයිබෝවන් සුබ උදෑසනක් මේ වැඩසටහන ආරම්භන ඔබ සියලු දෙනා ඉතාමත් ආදරෙන් වගේම ගෞරවයෙන් පිළිගන්න මම කැමතියි. එතකොට මේ අද වැඩසටහන මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය මහත්වරුන් විසින්. එතකොට මම එම අධ්‍යයනාංශයේ කපිල සිල්වා. ඒ වගේම අද මේ වැඩසටහන සඳහා අපේ අධ්‍යයනාංශයේ ආචාර්ය ජයන්ත ලනිල් මහතා සහභාගී වෙනවා. ඒ වගේම නලින් කනේගොඩ මහතා සහභාගී වෙනවා. මේ වැඩසටහන යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ න්‍යාස පිළිබඳවත්, ඒ වගේම සංකීර්ණ සංඛ්‍යා පිළිබඳව සහ අවසාන වශයෙන් දෛශික සහ ඒ පිළිබඳ යෙදී. එතන අපි කලින් දවසක සාකච්ඡා කරා න්‍යාස පිළිබඳව. එතන ඒ කොටසේ අපි අවසන් කරන්න න්‍යාසයක ප්‍රතිලෝමය සහ න්‍යාසයක යෙදී. ඒ ගැන තමයි අද සාකච්ඡා කරන්නේ. හොඳයි, අපි ඉස්සෙල්ලාම ගියොතින් න්‍යාසවල ප්‍රතිලෝමය ඔබට දැන් තිරේ දිස්සෙනවා දකින්න පුළුවන්. න්‍යාසයක ප්‍රතිලෝමය ඊටමත් සරලම අවස්ථාවට ගියොතින් දෙක ගණේ න්‍යාසයක්. ඊටමත්ම කුඩා න්‍යාසය දෙක ගණේ න්‍යාසයක්. දෙක ගණේ න්‍යාසයක ප්‍රතිලෝමය. පහසුව සඳහා මෙම න්‍යාසයේ අවයව A B C D විදිහට ගත්තොත් අපිට ලියන්න පුළුවන් මේ න්‍යාසයේ නිශ්චායකය. නිශ්චායකය AD අඩු කිරීම BC. එතකොට මේ නිශ්චායකයේ බිඳුවට අසමාන වුණොත් පමණයි මෙහි ප්‍රතිලෝමය පවතින්නේ. මේ අවස්ථාවේදී අපි කියනවා මේ න්‍යාසයේ ප්‍රතිලෝමය A ඍණ 1 බලය විදිහට ඉදිරිපත් කරනවා. ඒ න්‍යාසයේ ප්‍රතිලෝමය සඳහා ප්‍රකාශනය එක බෙදීම AD අඩු කිරීම BC. ඒ කියන්නේ එම න්‍යාසයේ නිශ්චායකය ඊළඟට තව දකින්න පුළුවන් D ඍණ B ඍණ C ඍණ A. පහසින් මේතන නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රධාන විකර්ණයේ අවයව මාරු වෙලා. ප්‍රධාන විකර්ණයේ අවයව මාරු වෙලා. ඊට අමතරව අනික් විකර්ණයේ අවයවවල ලකුණ මාරු වෙලා. අවයවවල ලකුණ මාරු වෙලා. එතකොට මේක සූත්‍රයක් වශයෙන් කැමතිනම් මතක තියාගන්න පුළුවන්. නමුත් දෙක ගණේ න්‍යාසයක් ගත්තොත් ප්‍රතිලෝමයේම ඊටමත් පහසුයි. ඒ නිසා සූත්‍රයක් විදිහට මතක තියාගෙන ගත්තත් අපිට ඒ දේ සොයා ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මේ න්‍යාසයේ සැලකුවොත් ඒ කියන න්‍යාසය අවයව 1 ඍණ 1 ඍණ 2 සහ 2. ප්‍රතිලෝමයේ සොයන්න අවශ්‍ය නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? නිශ්චායකය සෙවීම. ඒතර නිශ්චායකය සෙවුවොත් මට පේනවා පහසුවෙන්ම බිඳුවයි අගයෙන්. ඒ නිසා මේ න්‍යාසයේ ප්‍රතිලෝමය පවතින්නේ නැහැ. මේ න්‍යාසයේ සඳහා ප්‍රතිලෝමයක් පවතින්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රතිලෝමය කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ? ඔබ දන්නවා ඒ වතාවක් එම න්‍යාසයේ ප්‍රතිලෝමය කියන්නේ හරියටම සරසාම්‍ය න්‍යාසය නැත්නම් ඒකක න්‍යාසය. ඒ වගේම අපි බලමු දෙවෙනි නිදසුනාංක 2 B න්‍යාසය. ඒ න්‍යාසයේ අවයව තියෙනවා 1 ඍණ 1 ඍණ 2 සහ 3. එතකොට මේ න්‍යාසයේ ප්‍රතිලෝමයේ සොයනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? නිශ්චායකයේ අගය සෙවීම. නිශ්චායකයේ අගය 1යි බිඳුවට අසමානයි. ඒ නිසා ප්‍රතිලෝමය පවතිනවා. එතකොට ඉහත ලබාගත් සූත්‍රයෙන් අපිට පහසුවෙන්ම පුළුවන් මේ ප්‍රතිලෝමය මේ විදිහට ලියන්න. එතකොට මේ ප්‍රතිලෝමයේ සත්‍යතාවය අපිට සත්‍යාපනය කරගන්න පුළුවන් ඒ වතාවක් ඒ ප්‍රතිලෝම. ඒ වගේම ඒ ප්‍රතිලෝමයේ වතාවක් අපි දන්නවා න්‍යාස ගුණිතය. මේ අවස්ථාවේදී අපිට ලැබෙනවා එකම අගය. කියන්නේ ඒකක න්‍යාසය නැත්නම් සරසාම්‍ය න්‍යාසය බවට. එතකොට මේ දෙක ගණයේ න්‍යාසයක ප්‍රතිලෝමයේ සෙවීම පහසුයි. ඊළඟට අපි යනවා 3 ගණයක න්‍යාසයක ප්‍රතිලෝමය සොයන්න. මේ න්‍යාසයේ ප්‍රතිලෝමයේ සෙවීම ඉතාමත් අපහසුයි. නමුත් අපිට ඒක සොයන්න පුළුවන්. මේ සඳහා ක්‍රියාපිළිවෙතක් තියෙනවා. අපි බලමු මොකක්ද ඒ ක්‍රියාපිළිවෙල කියන එක. ඉස්සලම අපි ගත්තොතින් අපිට ලියන්න පුළුවන් මේ න්‍යාසයේ අවයව සහිතව. එතන අපි සාධාරණව ලියලා තියෙනවා ඒ න්‍යාසය I වෙනි පේලියේ සහ J වෙනි තීරයේ ඇතුළත් අවයවය තමයි AIJ. එතන අපි මේ න්‍යාසය ඇසුරෙන් ඉස්සලම කරන්නේ මොකද්ද? කනිෂ්කය. කනිෂ්ඨය කියන න්‍යාසය ලබා ගැනීම. ඒ සඳහා එම අවයවය ඇතුළත් පේලිය සහ තීරය වහනවා. එම අවයවය ඇතුළත් පේලිය සහ තීරය වහනවා. එතකොට අපිට ලැබෙනවා තවත් න්‍යාසයක්. ඒ න්‍යාසය අපිට පුළුවන් නිශ්චායකයේ සොයා ගන්න. අපි ඒක ඉදිරිපත් කරනවා කැපිටල් MIJ වලින්. කැපිටල්
MIJ වලින්. මේ සියලුම අවයවයන් සඳහා මේ ක්‍රියාවලිය අපිට කරන්න පුළුවන්. ඊට අමතරව ඒ ලැබෙන අගය ඍණ 1 අපිට ඊළඟට පුළුවන් I ධන J බලයට නංවන්න. ඊළඟට අපි ඒ අගය සොයනවා. එතනින් ලැබෙන පිළිතුර අපි ගන්නවා පෙරළුමත් එක්ක. ඒ න්‍යාසයේ පෙරළුමට ගියොත් අපිට ලැබෙනවා යම් න්‍යාසයක් අපි ඒකට කියනවා සම්බන්ධය කියන එක. සම්බන්ධය adjoint A කියන එක. එතන මේ න්‍යාසයේ ප්‍රතිලෝමය වෙන්නේ ඒ ප්‍රතිලෝම කියලා ලියන්න පුළුවන්. එක බෙදීම නිශ්චායක A වතාවක් adjoint A. ඔබට මතක ඇති න්‍යාසයක ප්‍රතිලෝමයේ සෙවීම සඳහා සෑම විටම නිශ්චායකය බිඳුවට අසමාන විය යුතුයි. ඒ නිසා මෙතනදී නිශ්චායකයෙන් බෙදීමේදී කිසිම ගැටලුවක් නැහැ. අපිට ප්‍රතිලෝමය ලැබෙනවා. අපි බලමු උදාහරණයක්. මේ තියෙන පළවෙනි න්‍යාසයේ A 1.2 2.1 සහ 2.1 4 ආදී වශයෙන්. අපි ඉස්සල්ලාම කරන්නේ කනිෂ්ඨය සෙවීම. ඊටත් කලින් මම කළා තියෙනවා නිශ්චායකය සෙව්වා අගය 3ට සමානයි. ඒ කියන්නේ බිඳුවට අසමානයි. ප්‍රතිලෝමය පවතිනවා. ප්‍රතිලෝමය පවතිනවා නම් ඊළඟට අපි කරන්නේ මේ ප්‍රතිලෝමය නිර්ණය කිරීම. ඒ සඳහා අපි කරන්නේ පිළිවෙලින් පළවෙනි පේලියේ පළවෙනි තීරයේ අවයවය ආදී වශයෙන් අපි එකින් එක වහගෙන අපේ කනිෂ්ඨය කියන න්‍යාසය අපි සොයා ගන්නවා. එතන පහසෙන් දකින්න පුළුවන් පළවෙනි අවයව වශයෙන් ලැබෙන්නේ පළවෙනි පේලියත් පළවෙනි තීරයත් වැහුවොත් අපිට ලැබෙන න්‍යාසයේ 0.114. ඒකේ නිශ්චායකේ ඍණ 1යි. ආදී වශයෙන් අපිට කරගෙන යන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ඍණ 1 ධන IJ කියන අගයෙන් ගුණ කිරීම. ඒ නිසා පළවෙනි පේලියේ පළවෙනි තීරයේ අවයවය 1 ධන 1 2යි. ඍණ 1 වර්ගය ධන 1යි. ඒ නිසා ලකුණ වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඊළඟ අගයේ ලකුණ වෙනස් වෙනවා. නැවතත් ඊළඟට ලකුණ වෙනස් වෙන්නේ නැහැ. ආදී වශයෙන් අපිට පුළුවනි මේ විදියට යන්න. දැන් ඊළඟට අපිට ලැබෙනවා මේකේ පෙරළුම. දෙවෙනියට තියෙන න්‍යාසයේ පෙරළුමෙන් ලැබෙනවා adjoint A කියන න්‍යාසය. ඊළඟට අපි මොකද කරන්නේ? නිශ්චායකයෙන් බෙදන්න අපිට ලැබෙනවා ඒ න්‍යාසයේ ප්‍රතිලෝමය. එතන අපිට මේ න්‍යාස දෙක ගුණ කිරීමෙන් හරියටම ඒකක න්‍යාසය ඝනය 3 වන ඒකක න්‍යාසය ලැබෙනවා. ඒ නිසා ප්‍රතිලෝමය සත්‍ය බව පේනවා. එතන මේ ක්‍රියාවලිය ටිකක් අපහසුයි. ඒ වුණාට අපිට මේ ආකාරයට න්‍යාසයේ ප්‍රතිලෝමය සොයන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ න්‍යාසවල යෙදීම. මේ න්‍යාසවල යෙදීම යටතේ අපි විශේෂයෙන් උත්සාහ කරන්නේ සමගාමී සමීකරණ විසඳීම. සමගාමී සමීකරණ විචල්්‍ය දෙකක් සහිත න්‍යාස යෙදීමෙන් විසඳන ආකාරය සාකච්ඡා කිරීම. හොඳයි මම එක ගැටලුවක් ඉදිරිපත් කරොත් බලන්න මේ පළවෙනි නිදසුන අපිට තියෙනවා සමගාමී සමීකරණ දෙකක්. x සහ y විචල්්‍ය සහිත 2x ධන 3y සමානයි 7යි 3x අඩු කිරීම 2y සමානයි 4යි. අපි බලමු කොහොමද මේ සමගාමී සමීකරණ පද්ධතිය විසඳන්නේ කියන එක න්‍යාස යෙදීමෙන්. අපිට ඉස්සෙල්ලාම පුළුවන් මේ සමගාමී සමීකරණ පද්ධතිය මෙන්න මේ ආකාරයට ඉදිරිපත් කරන්න. පාසුවෙන් වටහා ගන්න පුළුවනි අපිට තියෙනවා හරියටම තීර න්‍යාස දෙකක්. මේ තීර න්‍යාස දෙක එකිනෙකට සමානයි. ඊළඟට මේ වම් පැත්තේ තියෙන තීර න්‍යාසය අපිට ලියන්න පුළුවන් න්‍යාස ගුණිතයක් විදිහට. ඒ න්‍යාස ගුණිතයක් විදිහට ලිව්වොත් එතන අපිට තියෙන්නේ හතරස් න්‍යාසයක් ගුණ කිරීම තීර න්‍යාසයක් සහ දකුණු පැත්තේ වෙනත් තීර න්‍යාසයක්. ඊළඟට මේ දකුණු පැත්තේ තියෙන හතරස් න්‍යාසයේ ප්‍රතිලෝමය සොයා ගන්න පුළුවන් නම් දෙක දෙක ගණයේ න්‍යාසයක් මම හිතන්නේ ඉතාමත් පහසුවෙන් ඔබට පුළුවනි මේ ප්‍රතිලෝමය සොයා ගන්න. අපිට පුළුවන් මේ සමීකරණයේ දෙපැත්තම එම ප්‍රතිලෝමයෙන් ගුණ කරන්න. එතකොට ප්‍රතිලෝමයෙන් ගුණ කරාම වම් පැත්තේ තියෙන්නේ හරියටම සරසාම න්‍යාසය. සරසාම න්‍යාසයේ වතාවක් ඕනෑම න්‍යාසයක් කියන්නේ නැවතත් එම න්‍යාසය. ඒ නිසා වම් පැත්තේ න්‍යාසය හරියටම xy නැමැති තීර න්‍යාසයේ බවට පත් වෙනවා. ඊට අමතරව දකුණු පැත්තේ තියෙන න්‍යාසය ඔබට පුළුවන් සුළු කරන්න හතරස් න්‍යාසයක් ගුණ කිරීම තීර න්‍යාසයක් මේ සුළු කිරීම මේ ආකාරයට ඉතාමත් පහසුවෙන් කරන්න අවසානයේ ලැබෙනවා තීර න්‍යාසයක්. එතකොට දැන් සංසන්දනය කරන්න තීර න්‍යාසයක් xy වෙනත් තීර න්‍යාසයක් 2 1. අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරලා තියෙනවා න්‍යාස දෙකක සමානත්වය. ඒ නිසා අනුරූප අවයවයන් වෙන වෙනම සමානයි. එයින් අපිට ලැබෙනවා x සමානයි 2 සහ y සමානයි 1 කියන මේ සමගාමී සමීකරණ පද්ධතියේ විසඳුම. එතකොට න්‍යාස යෙදීමකින් තොරවත් මේ සමගාමී සමීකරණ පද්ධතිය විසඳන්න පුළුවන්. මේ සත්‍යතාවය ඔබටම නිරීක්ෂණය කරගන්න පුළුවන්. බලමු තව උදාහරණයක්. මම කැමතියි ඔබේ අවධානය තවත් උදාහරණයකට යොදන්න.
මේ තියෙන තවත් සමගාමී සමීකරණ පද්ධතියක්. එතන මේ සමගාමී සමීකරණ පද්ධතිය විසඳීමත් ඒ ආකාරයටම අපිට කරගෙන යන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? මේ දෙන ලද සමගාමී සමීකරණ පද්ධතිය න්‍යාසාකාරයෙන් ඉදිරිපත් කිරීම. ඊළඟට අපිට ඒක ලියන්න පුළුවන් න්‍යාස ගුණිතයක් වගේ. ඊළඟට කරන්නේ එම න්‍යාසයේ ප්‍රතිලෝමයෙන් දෙපස ගුණ කිරීම. එතකොට වම් පැත්තේ සෑම විටම අපිට ඉතිරි වෙන්නේ තීර න්‍යාසයක්. ඊළඟට දකුණු පැත්තට යන්න පුළුවන් න්‍යාස කීපයක ගුණිතයක්. ඒ ගුණිතය සුළු කරන්න ඒ සුළු කිරීමෙන් පස්සේ අපිට පුළුවන් මේ විදිහට තීර න්‍යාස දෙකක් ලැබෙනවා. ඒ නිසා එක් අවයවය අනුරූප අවයවයන් එකිනෙකට සමානයි. ඒ නිසා ලැබෙනවා x සමානයි 2යි. ඒ වගේම y සමානයි ඍණ 1යි. එතන මේ තමයි මේ අපි සලකනු ලබන මේ සමීකරණ පද්ධතියේ විසඳුම. නැවතත් මෙහි සත්‍යතාවය කැමතිනම් අපි දන්නා ආකාරයට මේ සමගාමී සමීකරණ පද්ධතිය විසඳීම කිරීමෙන් හෝ එහෙම නැත්නම් අපිට පුළුවන් x වෙනුවට 2 y සමානයි ඍණ 1 ආදී වශයෙන් ආදේශ කළා මේ සමීකරණ සත්‍ය බව පෙන්වන්න. අපි තව එක උදාහරණයක් බලමු. දැන් සමහර අවස්ථාවලදී අපිට කියන්නේ කෙලින්ම ප්‍රතිලෝමය සොයන්න. උදාහරණයක් විදිහට මේ ආකාරයේ ගැටලුවක්. බලන්න අපිට දීලා තියෙනවා A කියන න්‍යාසය. එහෙමනම් අපිට මුලින්ම කියන්නේ A වර්ගය සොයන්න. A වර්ගයේ ඇසුරෙන් තමයි අපිට කියන්නේ ඒකේ ප්‍රතිලෝමය ලබා ගන්න. ඒ නිසා මෙවැනි ගැටලු කිව්වොතින් අපිට අර අපේ සුපුරුදු විදිහට හදන්න නිදහස නැහැ. මේ කියන පියවර අනුව යමින් ඒ අනුව අපිට ඒ ගැටලුව හදන්න අවශ්‍යයි. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? A කියන න්‍යාසය දීලා තියෙනවා A වර්ගය සොයන්න. මම දැන් පහසුවෙන් පුළුවන් න්‍යාස දෙකක් ගුණ කරගන්න. A වර්ගය අපිට ලබා ගන්න පුළුවන් 14 5 25 9 කියන න්‍යාසය. මේ A වර්ගය කියන න්‍යාසය සෙව්වයින් පස්සේ අපිට නියත දෙකක් තියෙනවා ලැම්ඩා සහ මියු. මේ ලැම්ඩා සහ මියු නිර්ණය කරන්න අවශ්‍යයි කොයි විදිහටද? A වර්ගය සමානයි ලැම්ඩා A ධන මියු වතාවක් i2. i2 කියන්නේ දෙක ගණයේ ඒකක න්‍යාසය. මේ ආකාරයට අපි බලමු උත්සාහ කරමු මේක හදන්න. එතකොට A වර්ගය මුලින්ම නිර්ණය කරා A වර්ගය සමානයි ලැම්ඩා A ධන මියු y2. ඒ තමයි දීලා තියෙන අවශ්‍යතාවය. අපි මේකේ දෙපැත්තට ආදේශ කරොත් අපි දන්න දේවල්. A වර්ගයේ වෙනුවට පුළුවන් ආදේශ කරන්න, A වෙනුවට ආදේශ කරන්න, ඒ වගේම ඒකක න්‍යාසයේ වෙනුවට ආදේශ කරන්න. දැන් ඔබට පැහැදිලිව පේනවා වම් පැත්තේ තියෙනවා දෙක ගණයේ න්‍යාසයක්. ඒ වගේම දකුණු පැත්තේ න්‍යාස දෙකක ආකලනයක්. ඒ වගේම අදිශ ගුණිත. ඒතර න්‍යාස බීජයේ යටතේ අපි මේ දේවල් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේව සුළු කරගන්න. ඒ සුළු කිරීමෙන් ලැබෙනවා මේ ආකාරයට තවත් න්‍යාසයක්. ඒතර දැන් න්‍යාස දෙකක සමානත්වය. මේ න්‍යාස දෙක එකිනෙකට සමානයි. මෙතනින් අදහස් වෙනවා අනුරූප අවයව. පැහැදිලිව ලියා ගන්න, මතක තියාගන්න මේ අනුරූප අවයව අපිට සමීකරණ 4ක් ලියන්න පුළුවන්. පළවෙනි පේලියේ පළවෙනි තීරයේ වම්පස අවයවය 14යි, දකුණු පැත්තෙන් අපිට ලැබෙනවා 3යි ලැම්ඩා ධන මියු. ඒ වගේම පළවෙනි පේලියේ දෙවෙනි තීරයේ අවයවයෙන් ලැබෙනවා ලැම්ඩා සමානයි 5යි. ඒ වගේම දෙවෙනි තීරයේ පළවෙනි පේලිය දිහා බැලුවොත් පහසුවෙන්ම පේනවා 5යි ලැම්ඩා සමානයි 25යි. ඒ කියන්නේ ලැම්ඩා සමානයි 5යි. කලින් සමීකරණයමයි. ඒ නිසා මම මේ සමීකරණය ලියන්නේ නැහැ. ඊළඟට ලියන්න පුළුවන් අවසාන අවයව සම්බන්ධ කිරීමෙන් 2යි ලැම්ඩා ධන මියු සමානයි 9යි. එතකොට මේ ලැම්ඩා සහ මියු මේ සමීකරණ තුන එක විට තෘප්ත කළ යුතුයි. ලැම්ඩා සහ මියු එක විට මේ සමීකරණ තුන තෘප්ත කළ යුතුයි. ලැම්ඩා සමානයි 5යි. පහසෙන් පුළුවන් කැමති සමීකරණයකට ආදේශ කරන්න. බලන්න අපිට තියෙනවා 2යි ලැම්ඩා ධන මියු සමානයි 9යි. ඒ සමීකරණයට ආදේශ කිරීමෙන් අපිට මියු වලගේ සොයා ගන්න පුළුවන්. අපිට පැහැදිලිව පේනවා මේ රූප රාමයේ මියු සමානයි ඍණ 1යි. එතකොට ලැම්ඩා සමානයි 5යි මියු සමානයි ඍණ 1යි. එහෙමනම් අපි අර ගැටලුවේ ඉදිරිපත් කළ තියෙන ආකාරයට A වර්ගයේ කියන න්‍යාසය ලැම්ඩා A ධන මියු i2 විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ නිසා ලැබෙනවා A වර්ගයේ සමානයි 5යි A අඩු කිරීම i2. දැන් අපිට පුළුවන් න්‍යාසයේ ප්‍රතිලෝමය නිර්ණය කරන්න අවශ්‍ය නිසා ඒ න්‍යාසයේ ප්‍රතිලෝමය A වල ඍණ 1 කියන බලයෙන් දෙපැත්තම ගුණ කරන්න. එතන මම ඒකෙන් ගුණ කරා. දැන් ඊළඟට තියෙන සුළු කිරීම. A වර්ගය කියන්නේ A වතාවක් A. ඊළඟට A ප්‍රතිලෝමයෙන් ගුණ කරොත් අපිට ලැබෙනවා සරසාමී න්‍යාසය. සරසාමී න්‍යාසයේ වතාවක් A කියන්නේ නැවතත් A. ඊළඟට අනෙක් පැත්තේ අපිට පුළුවන් විඝටන නියමය. විඝටන නියමය කියන්නේ වරහන් ඉවත් කිරීම. අපිට පුළුවන් A
ප්‍රකාශනය සුළු කරගන්න. ඒ නිසා ඒ ප්‍රතිලෝමය සකස් වෙනවා 5i2 අඩු කිරීම ඒගේ ප්‍රතිලෝමයේ විදිහට. මේ සමීකරණයේ ඒ ප්‍රතිලෝමය සඳහා විසඳ ගන්න පුළුවනි. ඒ ප්‍රතිලෝම සමානයි 5i2 අඩු කිරීම මම හිතන්නේ එතනට එන්න ඕනේ ඊළාට මේකට ආදේශ කරොත් අපිට ලැබෙනවා 5i ඒකක න්‍යාසය සඳහා ආදේශ කරන්න ඊළඟට ඒ සඳහා ආදේශ කරා දැන් අපි සුළු කරා. ඒ නිසා අපිට ලැබෙනවා ඒ ප්‍රතිලෝමය. දැන් මේ සමගාමී සමීකරණ පද්ධතිය විසඳීම කරා අපි පොඩ්ඩක් යමු වුණොත් අපිට නැවතත් පුළුවන් කලින් වතාවටම කලින් විදිහටම මේක ලියන්න හරියටම න්‍යාස ඇසුරෙන් න්‍යාස ආශ්‍රිත සමීකරණයක් විදිහට. එතන ඒ නිසා මේ විදිහට ලැබෙනවා නැවතත් මේ වම්පස තියෙන න්‍යාසය නැවතත් ලියන්න පුළුවන් ගුණිතයක් වගේ ඊළඟට අපිට පුළුවනි ප්‍රතිලෝමයෙන් මේ සමීකරණය ගුණ කරන්න. එතන ගුණ කරොත් අපිට ලැබෙනවා xy සමානයි a ප්‍රතිලෝම වතාවක් 10 සහ 17 ඊළඟට අපිට පුළුවන් a ප්‍රතිලෝමයේ සඳහා ආදේශ කරන්න ඒ වගේම සුළු කරන්න. එතන සුළු කරත් අපිට ලැබෙනවා තීරණ න්‍යාසයක් 3 1 xy කියන්නේ තීරණ න්‍යාසයක්. එතන ඒ නිසා මේ න්‍යාස දෙක එකිනෙකට සමානයි. ඒ නිසා අනුරූප අවයව එකිනෙකට සමානයි. ඒ නිසා අපිට ලැබෙනවා එතනින් x සමානයි 3 සහ y සමානයි 1. එතන මේ ආකාරයට න්‍යාස යෙදීමෙන් අපිට පුළුවන් දෙන ලද සමගාමී සමීකරණ පද්ධතියක් විසඳන්න. එතන මම හිතන්නේ වින්‍යාස පිළිබඳ සෑහෙන අවබෝධයක් දැනුමක් ඔබ ලබන්න ඇත කියලා මම සිතනවා. එතන මේ සාකච්ඡාව තවදුරටත් අද දිනේ කරගෙන යාම සඳහා මම හිතන්නේ අපේ ජයන්ත සර් ඉන්නවා. සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ ඔබට වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම සඳහා මම කැමතියි ඒ මහතාට ආරාධනය කරන්න. අයබෝවන් ඔබ පසුගිය වැඩසටහනේදී සංකීර්ණ සංඛ්‍යාව පිළිබඳ ඉගෙන ගත්තා. අපි ඒදී දැනගත්තා සංකීර්ණ සංඛ්‍යාවක් කියන්නේ කුමක්ද සහ සංකීර්ණ සංඛ්‍යාවක ඓක්‍යය, සංකීර්ණ සංඛ්‍යාවක අන්තරය, සංකීර්ණ සංඛ්‍යාවක ගුණිතය සහ සංකීර්ණ සංඛ්‍යාවක ලබ්ධය ලබාගන්නේ කොහොමද කියලා. එලෙසම අපි දැනගත්තා සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිබද්ධය, ඒ වගේම සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය. ඒ පිළිබඳ සරල උදාහරණත් අපි හැදෑරුවා. අපි අද බලමු මූලිකවම ආගම් සටහන සහ සංකීර්ණ සංඛ්‍යා අතර සම්බන්ධය. ඔබට පුළුවන් තිරයේ දැක්වෙන පරිදි මේ තිරක් අක්ෂය තාත්වික අක්ෂය ලෙසද සිරස් අක්ෂය අතාත්වික අක්ෂය ලෙස ගත් කල දැක්වෙන සටහන අපි ආගම් සටහන ලෙස දක්වනවා. මෙහිදී සලකන්න අපේ සාධාරණ ආකාරයට ගත් සංකීර්ණ සංඛ්‍යාව. මොකද්ද? z සමානයි x ධන iy කියන සංඛ්‍යාව. මෙය ආගම් සටහන මත p කියන ලක්ෂයෙන් අපිට නිරූපණය කරන්න පුළුවන්. මෙහිදී x p හි කණ්ඩාංක x සහ y වෙනවා. අපි දැන් බලමු සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය කුමක්ද කියලා. අපි පෞද්ගලික වැඩසටහනදී ඇත්තටම ඉගෙන ගත්ත සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය අපි බලමු ඒ ආගම් සටහන තුලින් තවදුරටත්. බලමු ආගම් සටහනේ අපි දන්නවා p කියන ලක්ෂයෙන් අපි සංකීර්ණ z සමානයි x ධන iy කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරනවා. මෙහිදී මේ op කියන රේඛා ඛණ්ඩයේ දිගෙන් අපිට පුළුවන් සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය හඳුන්වන්න. එය වර්ගමූල x වර්ග ධන y වර්ග. මෙලෙසම අලුත් අපි ඉගෙන ගත්ත නැති දෙයක් තියෙනවා. එය තමයි සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය. මෙය op රේඛාව මේ ආගම් සටහනේ op රේඛාව තාත්වික අක්ෂයේ ධන දිශාව සමග වාමාර්ථව සදන කෝණය අපි සංකීර්ණ සංඛ්‍යාවේ z කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය ලෙසට හඳුන්වනවා. මෙය විස්තරය සංකීර්ණ සංඛ්‍යාවේ z සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය θ වෙනවා මේ කෝණය. මෙහිදී මේ අපිට පුළුවන් cosine θ සහ sin θ සහ මේ x සහ y අතර සම්බන්ධ පහත පරිදි පෙන්වන්න. එලෙසම මේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය මොකද්ද? වර්ගමූලය x වර්ගය ධන y වර්ගය r වලින් හැඳින්වුවොත් අපිට පුළුවන් x කියන
විචල්්‍ය සමානයි r වරක් cosine θ ලෙසද y කියන විචල්්‍යය සමානයි r වරක් sin θ ලෙසද. මේ x කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටසද y කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවේ අතාත්වික කොටසද වෙනවා. දැන් අපිට පුළුවන් මේ z කියන සාධාරණ සංකීර්ණ සංඛ්‍යාව මොකද්ද? z සමාන x ධන iy කියන සංකීර්ණ සංඛ්‍යාව මේ r සහ θ අතර සම්බන්ධයෙන් අර්ථ දක්වන්න. ඒ කොහොමද කරන්නේ? අපි x සමානයි r cosine θ සහ y සමානයි r sin θ කියන දෙක භාවිත කළොත් z කියන එක අපිට පුළුවන් r වාරයක් cosine θ ධන i sin θ ආකාරයට දක්වන්න. අපි බලමු පහුගිය වැඩසටහනේදී අපි ඉගෙන ගත්තා සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය. ඒ ගුණිතය අපි VG ආකාරයෙන් තමයි හැඳින්වුවේ. දැන් අපි බලමු මේ ද්‍රවක ආකාරයෙන් කොහොමද අපි මේ සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය නැත්නම් මේ ආගම් සටහන නිරූපණය කරපු ආකාරයෙන් සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය හඳුන්වා ගන්න. මුලින්ම අපි සංකීර්ණ සංඛ්‍යා දෙක z1 සමානයි r1 වාරයක් cosine θ1 ධන i sin θ1 ලෙසද z2ත් ඒ ආකාරයෙන්ම අපිට ලබා ගන්න පුළුවන්. ඒ තියෙන සංකීර්ණ සංඛ්‍යා දෙකේ බලන්න මාපාංක z1 මාපාංකය r1ද z2 මාපාංකය r2ද අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම විස්තරය z1 විස්තරය θ1ද z2 විස්තරය θ2ද දක්වන්න පුළුවන්. මේ ආකාරයට ගත්තොත් මෙහි ගුණිතය z1 වරක් z2 කියන එක අපිට පුළුවන් r1 වාරයක් r2 වරක් cosine θ1 ධන i sin θ1 වරක් cosine θ2 ධන i sin θ2 විදියට ගන්න. මේ විදියට ගත්තොත් අපිට දෙවෙනි කොටස් දෙක ගුණ කිරීමෙන් අපිට පුළුවන් දෙවෙනි ප්‍රකාශනය ලබා ගන්න. ඒ මොකද්ද? r1 වරක් r2 වරක් cosine θ1 cosine θ2 ධන i sin θ2 cosine θ1 ධන i sin θ1 වරක් cosine θ2 ධන i වර්ගයේ වරක් cosine θ1 sin θ2. මේක තවදුරටත් සුළු කළොත් අපිට මොකද මේ i වර්ගය කියන එක අපිට පුළුවන් ඍණ එකෙන් ඍණ එක ආදේශයෙන් වෙනස් කරන්න. එතකොට ඒ පද දෙක ඇත්තටම සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස වෙනවා. ඒ දෙක අපිට මේ cosine θ1 ධන θ2 ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙහිදී මේ අතාත්වික කොටස i sin θ1 ධන θ2 ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙහෙම දැන් ප්‍රතිඵලය අපි සැලකුව විට ඔබට පුළුවන් දැනගන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ ගුණිතේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතේ මාපාංකය z1 වරක් z2 වල මාපාංකය වෙනවා r1 වාරයක් r2. අපි බැලුවොත් ඔබට පුළුවන් දැනගන්න අවසාන ප්‍රතිඵලයේ r1 වාරයක් r2 කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. මේ විදිහටම අපි සංකීර්ණ සංඛ්‍යාවේ ගුණිතේ විස්තරය බැලුවොත් මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ z1 වරක් z2 ගුණිතය වෙන්නේ විස්තරය වෙන්නේ ගුණිතේ විස්තරය වෙන්නේ z2 විස්තරය ධන z2 විස්තරය. ඒක බැලුවොත් අපිට ඒ කියන්නේ θ1 ධන θ2 කියලා. ඉහත ගත්ත පිළිතුරේ බැලුවොත් අපිට පැහැදිලිව පේනවා එය cosine θ1 ධන θ2 සහ sin θ1 ධන θ2 පෙන්වන බව. අපි මේක ආගම් සටහනෙන් පෙන්නුවොත් ඔබට පුළුවන් P1 මගින් C1 කියන සංකීර්ණ සංඛ්‍යාවද P2 මගින් C2 කියන සංකීර්ණ සංඛ්‍යාවද පෙන්නුවොත් P1 හි අපි දන්නවා මාපාංකය R1 විස්තරය θ1. ඒ වගේම P2 හි මාපාංකය R2 විස්තරය θ2. මේ බලන්න සංකීර්ණ සංඛ්‍යාවේ ගුණිතය P මගින් දැක්වුවොත් එහි මාපාංකය R1 R1 වරක් R2ද එහි විස්තරය θ1 ධන θ2ද පෙන්වන්න පුළුවන්. මේ ආකාරයට තමයි සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයේ ආගම් සටහන මත පෙන්වන්න පුළුවන්. ඒ වගේම අපි සංකීර්ණ සංඛ්‍යා දෙකක ලබ්ධිය සැලකුවොත් කොහොමද ආගම් සටහන මත සැලකන්නේ කියලා අපි බලමු. ඉස්සෙල්ලාම සංකීර්ණ සංඛ්‍යා දෙක අරගෙන ඒ දෙක ඉස්සල්
මුලින් අපි හඳුන්ගත්ත පරිදි Z1 කියන්නේ R1 වරක් cosine θ 1 ධන I sin θ 1ද Z2 කියන්නේ R2 වරක් cosine θ 2 ධන I sin θ 2ද දැන් මෙහිදී මේ ලබ්ධියක් ඇත්තටම ලබ්ධිය මොකද අපි සාධාරණ ආකාරයට ලියන්න අවශ්‍ය නම් අපි කරන්න ඕන මේ ලබ්ධියේ හරයේ ප්‍රතිබද්ධයෙන් ලවය සහ හරය දෙකම වැඩි කිරීම. මොකද්ද හරයේ ප්‍රතිබද්ධය අපිට හරයේ තියෙන්නේ cosine θ 2 ධන I sin θ 2 කියන එක. මෙහි ප්‍රතිබද්ධය cosine θ 2 ඍණ I sin θ 2. එතකොට මේ හරය සහ ලවය වැඩි කළොත් ගුණ කළොත් ප්‍රතිබද්ධයෙන් ඔබට මේ තෙවෙනියට තියෙන ප්‍රකාශනය ලැබෙනවා. එහි ප්‍රකාශනයේ බලන්න දැන් ලවය ගත්තොත් එහි තියෙනවා cosine θ 1 cosine θ 2 ධන sin θ 1 sin θ 2 ආකාරයට වරක් R1 R1 බෙදීම R2 ඇත්තටම මේ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස. ඒ වගේම අතාත්වික කොටස විදියට R1 වරක් R2 sin θ 1 දෙවෙනි වරහන තුල මම කියන්නේ sin θ 1 වරක් cosine θ 2 ඍණ cosine θ 1 වරක් sin θ 2. ඒක තමයි හරය ලවය ගැන සැලකුවොත්. දැන් හරයට පැමිණියොත් බලන්න හරයේ මුල් පදයේ තියෙන්නේ cosine වර්ග θ 2. තාත්වික අගයක් විදියට. ඒ වගේම මේ අවසාන පදයේ sin වර්ගයේ θ 2. මේ දෙක එකතු කළොත් අපිට ලැබෙන්නේ 1. ඒ වගේම දෙවෙනි පදයේ සහ තුන්වෙනි පදයේ අපි එකට එකතු කළොත් ඒ දෙක ශූන්‍ය වෙනවා. එතකොට ඇත්තටම හරයේ තියෙන්නේ 1. අපි මුලින් සාකච්ඡා කළ ආකාරයට ලවෙන් ලැබෙන පිළිතුර තමයි සංකීර්ණ සංඛ්‍යාව විදියට අපිට තියෙන්නේ. එහි බලන්න එහි මාපාංකය අපි මුලින්ම ගුණිතයේදී හඳුනාගත්ත විදියට R1 බෙදීම R2ද එහි විස්තරය θ 1 ඍණ θ 2ද වෙනවා. ඒ පහතින් මම දක්වලා තියෙනවා. අපි මේක රූප සටහනින් පෙන්වුවොත් බලන්න මේ P1 වලින් Z1 කියන සංකීර්ණ සංඛ්‍යාවද P2 වලින් Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවද පෙන්වුවොත් එහි ලබ්ධිය P මගින් දක්වන්න පුළුවන්. එහිදී බලන්න P වල මාපාංකය R1 බෙදීම R2 සහ R1 බෙදීම R2 සහ එහි විස්තරය θ 1 ඍණ θ 2 මගින් ලබාගත හැකියි. අපි සංකීර්ණ සංඛ්‍යාව යොදා බලමු මේ ත්‍රිකෝණ අසමානතා කොහොමද අපි සාධනය කරන්නේ කියලා. අපි සංකීර්ණ සංඛ්‍යා දෙකක් සැලකුවොත් Z1 සහ Z2 එහි පළවෙනි අසමානතාව විදිහට ගන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යා දෙකේ මාපාංක සංකීර්ණ සංඛ්‍යාවල එකතුවේ මාපාංකය එහි මාපාංකවල එකතුවට කුඩායි හෝ සමාන බව. ඒ වගේම දෙවෙනි අසමානතාවයෙන් ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ මාපාංකවල සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුවේ මාපාංකය එහි සංකීර්ණ සංඛ්‍යා දෙකේ මාපාංකවල අන්තරයට විශාලයි හෝ සමානයි ලෙස. දැන් ඔබ මේ පහත දැක්වන රූප සටහන අනුව P1 වලින් C1 කියන සංකීර්ණ සංඛ්‍යාවද P2 වලින් C2 කියන සංකීර්ණ සංඛ්‍යාවද නිරූපණය කළොත් P මගින් ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ ඓක්‍යය නිරූපණය කරන්න පුළුවන්. අපි බලමු මේ අසමානතා සාධනය කරන්නේ කෙලසද කියලා ඊළඟ තිරේ. මෙහි බලන්න පළවෙනි සාධනය. පළවෙනි සාධනය සලකනකොට ආගම් සටහනට අනුව P1 සහ P2 P1 සහ P2 මගින් C1 සහ C2 නිරූපණය කරනවා. එතකොට OP1 කියන රේඛා ඛණ්ඩයෙන් C1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයද OP2 කියන රේඛා ඛණ්ඩයෙන් C2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයද OP කියන රේඛා ඛණ්ඩයෙන් C1 ධන C2 මාපාංකයද හඳුන්වනවා. එතකොට අපි දන්නවා ජ්‍යාමිතිය අනුවෙන් ජ්‍යාමිතියෙන් ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක ඓක්‍ය තුන්වෙනි පාදයට වඩා විශාල හෝ සමාන වෙන බව. එතකොට සලකන්න OP1 P කියන ත්‍රිකෝණය. OP1 P කියන ත්‍රිකෝණය. මේ සමාන්තරස්‍රයේ ඉහතින් දක්වන ත්‍රිකෝණය. එහිදී OP1 කියන රේඛා ඛණ්ඩයේ දිග සහ P1P කියන රේඛා ඛණ්ඩයේ දිග එකතු කළොත් එය OPට විශාල හෝ සමාන වෙනවා.
මෙය අපි තවදුරටත් සලකා බලුවොත් අපිට පුළුවන් OP ඉහෙත් අසමානතාවයේ P1P කියන රේඛා ඛණ්ඩයේ දිග OP2 කියන රේඛා ඛණ්ඩයේ දිගෙන් දිග භාවිතා කරන්න P1P කියන රේඛා ඛණ්ඩයේ දිගට. මොකද මේ දිග එක සමානයි. ඒ රේඛා ඛණ්ඩ දෙකේම දිග එක සමානයි. එතකොට අපි බැලුවොත් මේ අපිට දැනට ලැබී තියෙන අසමානතාවයේ OP කියන රේඛා ඛණ්ඩයේ දිග වෙන්නේ Z1 Z2 ධන Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ නැත්නම් ඒකතුවේ මාපාංකය. OP1 කියන රේඛා ඛණ්ඩයේ දිග වෙන්නේ Z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. OP2 කියන රේඛා ඛණ්ඩයේ දිග වෙන්නේ Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. මේ තමයි අපිට අවශ්‍ය පිළිතුර. අපි බලමු දෙවෙනි අසමානතාවය කොහොමද සාධනය කරන්නේ කියලා. දෙවෙනි අසමානතාවයේදී අපි කියන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙකක මාපාංකයේ එකතුවේ මාපාංකය සංකීර්ණ සංඛ්‍යාවල මාපාංකවල අන්තරයට වඩා විශාලයි හෝ සමානයි කියලා. මෙහිදී අපි ඉහත භාවිතා කරපු රූපසටහනම භාවිතා කළොත් එහිදී අපි භාවිතා කරන ත්‍රිකෝණය වෙන්නේ OP2P කියන පහත් ත්‍රිකෝණය. මේ දැක්වෙන ත්‍රිකෝණය OP2P කියන එක. එහිදී ඒ ත්‍රිකෝණ සම්බන්ධය අපි භාවිතා කළොත් අපි OP රේඛා ඛණ්ඩයේ දිග එකතුව OP2 කියන රේඛා ඛණ්ඩයේ දිගෙහි එකතුව P2P කියන රේඛා ඛණ්ඩයේ දිගට වඩා විශාල හෝ සමාන වෙනවා. මෙහිදී අපිට OP කියන රේඛා ඛණ්ඩයේ දිගට අපිට භාවිතා කරන්න පුළුවන් මුලින් භාවිතා කළ පරිදි Z1 ධන Z2 මාපාංකය ලෙසද OP2 කියන රේඛා ඛණ්ඩයේ දිගට අපිට භාවිතා කරන්න පුළුවන් Z2 මාපාංකය. අවසාන වශයෙන් මේ දකුණු පසට අපිට පුළුවන් Z2 මාපාංකය භාවිතා කරන්න P2P කියන රේඛා ඛණ්ඩයේ P2P කියන රේඛා ඛණ්ඩයේ දිගට Z2 මාපාංකය. මොකද P2P කියන දිග සහ OP1 කියන දිග එක සමාන නිසා. එලෙස සැලකුවොත් අපිට ලැබෙනවා Z2 මේ අසමානතාවයේ දෙපැත්තෙන් අඩු කිරීමෙන් මේ අපිට අවශ්‍ය සාධනය. දැන් මේ සාධන දෙකම සංක්ෂිප්තව සැලකුවොත් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ලියන්න. මොකද්ද? සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුවේ මාපාංකය ඒ මාපාංකවල එකතුවට කුඩා හෝ සමාන වන අතර ඒ මාපාංකවල අන්තරයට විශාල හෝ සමාන ලෙස දැක්විය හැකියි. අපි සංකීර්ණ සංඛ්‍යාවල මූලික දේවල් දැන් අපි ඉගෙන ගත්තා. අපි තවදුරටත් සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ ආශ්‍රිත ගැටලු යෙදීම් පිළිබඳ ඉදිරි වැඩසටහනකදී අපි ඉගෙන ගමු. ඔබට මීළඟට තියෙන්නේ දහිසික පිළිබඳව මේ අපේ ආධුනික කතිකාචාර්ය නලින් ගණයකොඩ මහතාගෙන් තවදුරටත් හැදෑරීමට. බොහොම ස්තුතියි. මෙම වැඩසටහනේ ඊළඟ කොටස වශයෙන් අපි බලාපොරොත්තු වන්නේ දෛශික පිළිබඳව ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමටයි. අප මීට ප්‍රථම වැඩසටහනකදී දෛශික පිළිබඳ ව්‍යවහාරයේ භාවිතා වන යෙදීම් දෙකක් බල පද්ධති සඳහා සහ සාපේක්ෂ ප්‍රවේග ගැටලු සඳහා මෙම යෙදීම් පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කරා. එහිදී අපි එක ගැටලුවක් සාකච්ඡා කරා සාපේක්ෂ ප්‍රවේගයේ සම්බන්ධයෙන්. එහි තවදුරටත් ව්‍යවහාරයේ පිළිබඳව සැකවින් විස්තර කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඊට පසුව අපි දෛශික ආශ්‍රිතව ජ්‍යාමිතිය සහ ත්‍රිකෝණමිතිය කියන ශේෂ්ත්‍ර ඔස්සේ යම් පැහැදිලි කිරීමක් සිදු කර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම යමු කලින් අපි සාකච්ඡා කර නැවැත්වූ සාපේක්ෂ ප්‍රවේග ගැටලුව වෙත. ඔබට තිරේ දිස්සනවා ඇතිම ගැටලුව. මෙහි මුල් කොටස පිළිබඳව අපි සාකච්ඡා කරා. එහි යෙදීමක් තමයි දෙවන කොටසේ අපි බලාපොරොත්තු වුණේ. එය නිසල ජලයේ වී නියත ප්‍රවේගයකින් පිහිනිය හැකි මිනිසෙක් නියත u ප්‍රවේගයක් සහිත මුහුදු රළක් තුල a නම් ලක්ෂයක සිට එහිම වූ b නම් ලක්ෂයක් වෙත සරල රේඛීයව පිහිනා යාමක් පිළිබඳවයි සාකච්ඡා වන්නේ. මෙහි විශේෂත්වය වන්නේ මුහුදු රළෙහි දිශාව ප්‍රවේගයේ දිශාව අවස්ථාවකදී වෙනස් වෙනවා. එම විවහාරික ගැටලුව පිළිබඳවයි අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ. මේ මුල් කොටස සඳහා අවශ්‍ය පිළිතුරයි අපි මේ පිළිබඳව කලින් සාකච්ඡා කරා. අපි විවහාරික ගැටලුව වෙත යමු වුණොත් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය භාවිතා කරලා තියෙන ආකාරය ඔබට මෙම රූප රාමුවෙන් දැක ගන්න පුළුවන්.
එහි AB පිහිනීම සඳහා ප්‍රවේග ත්‍රිකෝණය OPQ ත්‍රිකෝණය එහිදී දෛශික ආකලනය පිළිබඳ නියමයක් ඔබට දැක ගන්න පුළුවන් වෙයි. මෙහි කොළ පාටින් දක්වා තිබෙන V නම් දෛශිකය U නම් දෛශිකය සමග ආකලනය වීමෙන් V ධන U නැමැති ආකලනයෙන් පසුව ලැබෙන දෛශිකය ලැබෙනවා. එමෙන්ම අනිත් ප්‍රවේග ත්‍රිකෝණයේදී ඔබට දිස්වෙනවා ඇති මුහුදු රළෙහි ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ වීම නිසා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වීම නිසා එය ඍණ U බවට පත් වී තිබෙන ආකාරය. එහි විශාලත්වය කලින් විශාලත්වයටම සමානයි. නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එවිට ලැබෙන ප්‍රවේග ත්‍රිකෝණය OQR ලෙස දැක්විය හැකියි. එහිදී දෛශික ආකලන නියමය අනුව V ඍණ U ට එකතු වීමෙන් මෙන්න මෙම OR රේඛාවෙන් V ඍණ U නැමැති දෛශිකය ලැබෙනවා. මෙම ගැටලුවේදී AB හා BC පිහිනුම් දෙක සඳහා ගත කරන කාලය සහ දුර පිළිබඳ සම්බන්ධතාවයකුයි ගොඩනැගෙන්නේ. එහි AB හා BC සමාන නිසා පිහිනුම් සඳහා කාලය සමාන නම් හා නම්ම පමණක් එම ප්‍රවේගවල විශාලත්ව සමාන විය යුතුයි. එම අවස්ථාව අපි පාවිච්චි කරනවා මෙහිදී සාකච්ඡා කළ ප්‍රතිඵලයක් වෙත යොමු වෙන්න. එම ප්‍රතිඵලය අනුව V හා U ලම්බක නම් හා නම්ම පමණක් මෙම V ධන U සහ V ඍණ U දෛශික විශාලත්වයෙන් සමාන වෙනවා. එම ප්‍රතිඵලය මෙහි භාවිතා කිරීම තුළින් මෙන්න මේ අවසන් ප්‍රතිඵලය වෙත අපට යොමු විය හැකි AB හා BC පිහිනුම් සඳහා කාලය සමාන නම් හා නම්ම පමණක් V හා U ලම්බක වේ කියන ප්‍රතිඵලය වෙත. අපි ඊළඟට යොමු වෙනවා තවත් ගැටලුවක් වෙත. මෙය ත්‍රිකෝණමිතික සම්බන්ධතාවයක් ගොඩනගන ගැටලුවක්. එහි දෛශික භාවිතය පිළිබඳ අපි සාකච්ඡා කරමු. එය OP නැමැති දෛශිකයක්, පිහිටුම් දෛශිකයක් සුපුරුදු කාටීසිය ඛණ්ඩාංක තලයක ආකාරයෙන් දී තිබෙනවා. එම එක එක අක්ෂ සමග සාධන කෝණය OP සාධන කෝණය ඇල්ෆා බීටා සහ ගැමා නම් cos වර්ගය ඇල්ෆා cos වර්ගය බීටා cos වර්ගය ගැමා සමානයි 1 බව පෙන්විය යුතුයි. තවද OP ඩෑෂ් නැමැති තවත් දෛශිකයක් එවැනිම ආකාරයෙන් ඇල්ෆා ඩෑෂ් බීටා ඩෑෂ් ගැමා ඩෑෂ් යනුවෙන් කෝණ සාධන විට OP හා OP ඩෑෂ් අතර කෝණය θ සම්බන්ධව cos θ සඳහා ප්‍රකාශනයක් ලැබී තිබෙනවා. එය ඔප්පු කිරීමයි අපේ ගැටලුවේ දෙවැනි කොටස වන්නේ. මූලිකව මෙම ගැටලුව ත්‍රිකෝණමිතික සම්බන්ධතා ගොඩනැගීමට දෛශිකවල භාවිතයක් පෙන්වූ කිරීමක්. මෙම රූප සටහනින් OP දෛශිකය ඔබට දිස් වෙනවා ඇති. ඒ අනුව OP XY Z අක්ෂ සමග සාධන කෝණත් මෙහි ලකුණු කර තිබෙනවා ඇල්ෆා බීටා සහ ගැමා යනුවෙන්. ඉන් අනතුරුව අපි මෙන්න මෙම cos ඇල්ෆා සඳහා වූ ත්‍රිකෝණමිතික අර්ථ නිරූපණය භාවිතා කරනවා. cos ඇල්ෆා සඳහා අර්ථ නිරූපණය වන්නේ OP හි x අක්ෂය මත ප්‍රක්ෂේපණය. එම ප්‍රක්ෂේපණයේදී අපි ලකුණත් සමගම එනම් ධන සහ ඍණ යන ලකුණත් සමගම ගැනීමක් සිදු කරනවා. ඒ OP දිගෙන් බෙදීමෙන් cos ඇල්ෆා සඳහා අවශ්‍ය පිළිතුර ඒ රාශිය ලැබෙනවා. එමෙන්ම y හා z අක්ෂ මත ප්‍රක්ෂේපණ සැලකීමෙන් මේ ආකාරයෙන්ම cos බීටා සඳහා b බෙදීම OP යනුවෙනුත් cos ගැමා සඳහා c බෙදීම OP යනුවෙනුත් ප්‍රකාශන ගොඩනැගිය හැකි. මෙහි OP යනුවෙන් සඳහන් වන්නේ OP පිහිටුම් දෛශිකයේ විශාලත්වයයි. එසේ නොමැතිනම් මෙම OP අතර දිග කියන අදහසයි. එම ප්‍රතිඵල තුන තනි පෙළට මෙහි දක්වා තිබෙනවා. cos alpha cos beta සහ cos gamma. මෙම ප්‍රතිඵල දැන් මෙන්න මෙම ආකාරයට සම්බන්ධ කළ හැකි. අපි වර්ග කොට එකතු කළහොත් එයට හේතුව මෙහි ප්‍රතිඵලයේ තිබුණේ cos වර්ගය alpha cos වර්ගය beta සහ cos වර්ගය gamma එක බව පෙන්වීමයි. එම නිසා ඉහත ප්‍රතිඵල තුන වර්ග කොට එකතු කිරීමෙන් a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය බෙදීම OP වර්ගය යනුවෙන් අපිට ලබා ගත හැකි. නමුත් අපි දන්නවා OP සඳහා අවශ්‍ය සූත්‍රය a වර්ගය ධන b වර්ගය ධන c වර්ගයේ වර්ගමූලයේ බව. එය මෙහි ආදේශ කිරීම තුළින් මෙම පිළිතුර එක බව පහසුවෙන් පෙන්විය හැකියි. ඉහත පරිදිම OP dash සඳහා ප්‍රක්ෂේපණ සැලකීමෙන් cos alpha dash cos beta dash සහ cos gamma dash සඳහා මෙම ප්‍රකාශන ගොඩනැගිය හැකි. එය a dash
B dash C dash සහ OP dash සමග සම්බන්ධ වී ඇති ආකාරයයි මෙම පේලියෙන් පෙන්눔 කරන්නේ. දැන් OP හා OP dash අතර කෝණය θ යන්න අපි තිත් ගුණිතය භාවිතයෙන් මෙම සූත්‍රයට අනුකූලව ලබා ගන්නවා. අපි දන්නවා තිත් ගුණිතය තුලින් cos θ සම්බන්ධ වෙන ආකාරය ඒ OP හි විශාලත්වය OP dash හි විශාලත්වය සහ cos θ යන තුනෙහි ගුණිතය මගින් ලැබෙන බව. මෙය තිත් ගුණිතය ජ්‍යාමිතික සහ ත්‍රිකෝණමිතික අවස්ථා සමග ගලපාගත් අවස්ථාවක් ලෙස සලකාගත හැකියි. දැන් අපි අපගේ OP සහ OP dash දෛශික ආදේශ කිරීම තුලින් ඒවා තිත් ගුණිතය සැලකිය යුතුයි. දකුණු පස ඔබට පෙනෙනවා ඇති මේ විශාලත්ව සඳහා OP සහ OP dash අපි යොදා තිබෙනවා cos θ සමග. අවශ්‍ය සුළු කිරීමයි මින් පසුව තිරේ දිස්වන්නේ. ඔබ දන්නවා තිත් ගුණිතයේදී IJK ඒකක දෛශික හැසිරෙන ආකාරය සමාන ඒකක දෛශික වලින් පමණයි අපට පිළිතුරු ලැබෙන්නේ. වෙනස් ඒකක දෛශික දෙකක තිත් ගුණිතය ශුන්‍ය වී යනවා. එම නිසා මෙහිදී A dash යන්න I සංගුණකයේ සැලකීමෙනුත් B dash යන්න J සංගුණක සැලකීමෙනුත් C dash යන්න K සංගුණක සැලකීමෙනුත් ලැබෙනවා. දකුණු පස OP dash cos θ ලෙස තිබෙනවා. දැන් මෙම OP සහ OP dash මගින් වම් පස බෙදීමක් අපි සිදු කරනවා cos θ උක්ත කර ගැනීම සඳහා. එම බෙදීම අපි මේ ආකාරයට සකස් කර ගැනීම අපගේ අවසන් ප්‍රතිඵලය පහසු කරනවා. ඒ අවස්ථාවේදී OP මගින් බෙදීම තුල සහ dash OP dash මගින් බෙදීම තුල පහසුවෙන් එම ප්‍රකාශන cos alpha සහ cos alpha dash සඳහා ඉහතදී අපි ලබාගත් ප්‍රකාශන හා ගැලපෙනවා. මේදී ඔබට කලින් ප්‍රකාශන වෙත ගොස් බලන්න පුළුවන් cos alpha සහ cos alpha dash පිළිබඳව. එම ප්‍රකාශන මෙහි ආදේශ කර ගැනීමක් අපි දැන් සිදු කොට තිබෙනවා. alpha dash සඳහා වගේම beta dash සඳහාත් gamma dash සඳහාත් ඒවැයි cosine අගයන් මේ ආකාරයට අපිට ගලපා ගත හැකි. මෙයයි අපි බලාපොරොත්තු වූ ප්‍රතිඵලය. මෙහිදී අවසාන වශයෙන් ඔබට දිස්වන්නේ පිහිටුම් දෛශික දෙකක් අතර කෝණයේ cosine අගය එම එක් පිහිටුම් දෛශිකය XYZ සමග සාධන කෝණවල cosine අගයන් සමග සම්බන්ධ වී ඇති ත්‍රිකෝණමිතික ප්‍රතිඵලයයි. එය දෛශිකවල ත්‍රිකෝණමිතියේ භාවිතයක් ලෙස දැකගත හැකියි. මීළඟට අපි අපගේ හතරවන ගැටලුව වෙත යොමුවමු. මෙහිදීත් ඔබට දෛශික ආශ්‍රිත මූලික સિદ્ધාන්ත කීපයක් අඳුනාගත හැකි වන අතර ඊට අමතරව තිත් ගුණිතය පිළිබඳවත් තව අවධානයක් යොමු කරගත හැකියි. මෙම ගැටලුව තුළ ABCD සමාන්තර රාශියක් අපි සලකනවා. එහි D සිට AB මතට ඇඳී ලම්බයේ අඩිය E වෙනවා. තවද මෙහි AE සමානයි EB ආකාරයේ සම්බන්ධතාවයක් තිබෙනවා. AE සහ ED A හා B නැමැති දෛශික වලින් හඳුන්වා තිබෙනවා. එසේනම් මුල් ප්‍රතිඵලය ලෙස AB AD AC සහ DB යන දෛශික AB දෛශික ඇසුරෙන් ලබාගත යුතුයි. දෙවැනි කොටසේදී තිත් ගුණිතයේ අවස්ථාවක් අපිට භාවිතා කළ යුතුයි. AC හා DB ලම්බක නම් තිත් ගුණිතයක් ආශ්‍රිතයෙන් P මාපාංක A වර්ගය ධන Q මාපාංක B වර්ගය ආකාරයේ ප්‍රකාශනයක් ලබාගෙන එහි PQට අදාළ අගයන් නිර්ණය කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. එම ගැටලුව සඳහා අවශ්‍ය රූප සටහන මෙහි දැක්වෙනවා. A හා B දෛශික ලකුණු කර තිබෙනවා මෙහි. ඒ අනුව අපි බලමු අපිට අවශ්‍ය දෛශික කරා ළඟාවන්න. AE සහ AB කියන කොටස් දෙක දිගින් සමාන නිසා AE දෛශිකය සහ EB දෛශිකය ඔබට පේනවා ඇති මේ රූප සටහනේ මේ E හිස් මගින් දක්වා තිබෙනවා. ඒවා A නැමැති දෛශිකයට සමාන වෙනවා. AE A බව දී තිබෙනවා. EB අපි දැන් දන්නවා එය දිගින් සමාන සහ EB දිශාව AE දිශාවට සමාන නිසා මෙම A කියන රාශියම දෛශික රාශියම EB වෙතත් AE වෙතත් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ අනුව අපිට අවශ්‍ය AB කියන දෛශිකය AE සහ EB දෛශික දෙකේ ආකලනයක් ලෙස අවසාන වශයෙන් 2A ලෙස ලබාගත හැකි. අවශ්‍ය නම් එය මේ AE දෛශිකයේ විශාලත්වයේ දෙගුණ වීමක් ලෙස සලකා වුවද 2A ලබාගත හැකියි. දැන් දෛශික ආකලනයන් සඳහා පහත ත්‍රිකෝණ සැලකීමෙන් අනිකුත් ප්‍රතිඵල වෙත අපි යමු.
මුලින්ම AED ත්‍රිකෝණය සැලකීමෙන් AD පිළිබඳ අදහසක් ලැබෙනවා. අපි දන්නවා දෛශික ආකලන නීතිය අනුව AE ED දෛශික දෙක එකතු වීමෙන් AD දෛශිකය ලැබෙනවා. එම නිසා AE ED A හා B බව අපි ලබාගෙන තිබෙනවා අපිට දී තිබෙනවා. එම නිසා AD දෛශිකය A ධන B ලෙස ලබාගත හැකියි. ඊළඟට ABC ත්‍රිකෝණය මගින් AC පිළිබඳ ආකලන නීතිය අනුව AC සමාන වෙනවා AB ධන BC ට. AB 2A බව අපි කලින් ලබා ගත්ත මේ ප්‍රතිඵලයේදී. BC යන්න A ධන B ලෙස ලබාගත හැකි. ඒට හේතුව ABCD සමාන්තරාශ්‍රයක් වීම නිසා BC දෛශිකය AD දෛශිකයට සමාන වී තිබෙන නිසා මෙම හේතු දැක්වීම ඉතාම අත්‍යවශ්‍යයි මෙවැනි ගැටලුවක් සාකච්ඡා කිරීමේදී. මෙය ඉන්පසුව සුළු කර ගැනීම තුළින් 3A ධන B ලෙස අවසන් ප්‍රතිඵලය ලබා ගත හැකියි. මීළඟට DB දෛශිකය DA ධන AB ලෙස ADB ත්‍රිකෝණය සැලකීමෙන් ලබාගෙන තිබෙනවා. එහිදී ඍණ A ධන B බවට පත් වී තිබෙනවා DA දෛශිකයට. හේතුව මෙතන සඳහන් වෙනවා වරහන් තුල. DA දෛශිකය ඍණ AD දෛශිකයට ඔබට පෙනෙනවා ඇති විශාලත්වයෙන් සමාන නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දෛශික අතර සම්බන්ධයකුයි කොට නැගී තිබෙන්නේ. ඒ ඍණ ලකුණක් තුලින් සලකුණු කිරීමෙන් අපි මෙතෙන්ට ආදේශ කොට තිබෙනවා. ඒ අනුව මේ ප්‍රතිඵලය A ඍණ B ලෙස ලැබී තිබෙනවා. ඉන්පසු දෙවැනි කොටස යටතේ තිබුණ තිත්ගුණිතයේ සම්බන්ධතාවයයි මෙහි පෙන්눔 කරන්නේ. AC හා DB ලම්බක නම් එම දෛශික අතර තිත්ගුණිතය ශුන්‍ය විය යුතුයි. එම සිද්ධාන්තය භාවිතා කරමින් AC සහ DB සඳහා අපි කලින් ලබාගත්තු ප්‍රතිඵල එනම් AC 3A ධන B බව සහ DB A ඍණ B බව ලබා ගත්තා. එම දෛශික මෙහි යෙදීමෙන් අපි වම්පස සම්පූර්ණ කරගන්නවා. දකුණු පැස බිඳුව බව අපි දන්නවා මෙම ලම්බකතාවය අනුව. ඉන්පසු අපි වම්පස සුළු කර ගැනීමක් සිදු කරනවා විඝටන න්‍යාය අනුව. එහිදී 3A A දෛශිකය සමගත් 3A ඍණ B දෛශිකය සමගත් BA දෛශිකය සමගත් B ඍණ B දෛශිකය සමගත් තිත්ගුණිත සැලකීම තුළින් එම විඝටනය සිදු කොට තිබෙනවා. එම විඝටනයේ ප්‍රතිඵල සුළු කිරීමක් අපි ඊළඟ පෙළියේදී කරලා තිබෙනවා. ඔබට පෙනෙනවා ඇති A තිත A කියන රාශිය මාපාංක A වර්ගයේ බවට පත්වීමක් සිදු වෙනවා. තිත්ගුණිතයේදී සමාන දෛශිකවල තිත්ගුණිතය මෙම ප්‍රතිඵලය කරා ළඟා වෙන බව ඔබ දන්නවා ඇති. ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් ඔබ වෙනම ඒ පිළිබඳව ලියා බලන්න. එහිදී දෛශික අතර කෝණය ශුන්‍ය නිසා කොස් අගය 1 වී මාපාංකයේහි ගුණිතයක් මාපාංක A පද දෙකක ගුණිතයක් තමයි ලැබෙන්නේ. ඒ වෙලෙසම B සඳහාත් ලැබී තිබෙනවා. මැද ඔබට ඍණ 2A.B A තිත්ගුණිතය B ලෙස ලැබී තිබෙනවා. අපිට අවශ්‍ය තිත්ගුණිතය උක්ත කිරීම තුළ දකුණු පස ලැබී තිබෙන 3 බෙදීම 2 මාපාංක A වර්ගය ඍණ භාගයයි මාපාංක B වර්ගය ලැබී තිබෙනවා. මෙය අපි අපේක්ෂා කළ P මාපාංක A වර්ග ධන Q මාපාංක B වර්ග ආකාරයෙන් ලැබී තිබෙනවා. එහිදී නිර්ණය කළ යුතු නියත දෙක අපිට P සමානයි 3 බෙදීම 2 සහ Q සමානයි ඍණ භාගය ලෙස ලැබී තිබෙනවා. මෙම ගැටලුව තුලින් අපි සාකච්ඡා කරේ අපගේ සමාන්තර රාශියක් අතර සමාන්තර රාශියක දිගවල් පිළිබඳ දෛශිකයේදීමක් සහ ලම්බකතාවයේ සලකුණු කිරීම තුළ තිත්ගුණිතයේ භාවිතයක් තමයි අපි මෙම ගැටලුවෙන් සාකච්ඡා කරේ. අපි තවත් ගැටලුවක් වෙත පිවිසෙමු. එහිදී අපි කතිර ගුණිතයේ භාවිතයක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එම ගැටලුවේ රූපරාමයේ දැක්වෙන පරිදි ABCD සමාන්තර රාශියක AB දෛශිකය A මගිනුත් AD දෛශිකය B මගිනුත් සලකුණු කරනවා. එසේනම් සමාන්තර රාශියේ වර්ගඵලය A කතිර B හි මාපාංකය මගින් දෙනු ලබන බව පෙන්වන්න ඕන. ඊට පසුව අපිට ගැටලුවක් ලැබී තිබෙනවා. AB සහ AD දෛශික දෙකක් දී තිබෙන විට ABCD සමාන්තර රාශියේ වර්ගඵලය කුමක්ද යන්න. මෙහිදී අවශ්‍ය සමාන්තර රාශිය රූපගත කර තිබෙනවා. එහි ABCD සමාන්තර රාශියේ වර්ගඵලය AB වැඩි කිරීම DE තුලින් ලැබෙනවා. එම සම්බන්ධතා අපි බලමු දෛශික ආශ්‍රිතව ගොඩනැගීමට. එහිදී AB යන්න මාපාංක A නැමැති
අවස්ථාවෙන් ලැබෙනවා. AB විශාලත්වය ඊට අමතරව DE කොටස මාපාංක B sin θ යනුවෙන් ලැබී තිබෙනවා. එයට හේතුව AD ඔස්සේ දෛශිකය B සහ AD සහ AE අතර කෝණය θ. එම නිසා DE බවට පත්වන්නේ AD හි sin θ අගය. AD අපි දන්නවා විශාලත්වය සමාන වෙනවා මාපාංක B ට. එම නිසා මාපාංක B sin θ යන්න අපිට ලැබෙනවා. එම නිසා වර්ගඵලය සමාන වන්නේ මාපාංක A මාපාංක B සහ sin θ යන ගුණිතයට. මෙය කතිර ගුණිතයේ මාපාංකයේ බවට පත් වී තිබෙනවා. හේතුව කතිර ගුණිතය අපි දන්නවා විශාලත්වයෙන් මාපාංක A මාපාංක B sin θ සමාන වෙනවා. එහි දෛශික අවස්ථාව ලැබෙන්නේ n නැමැති ඒකක දෛශිකයක් සමග සම්බන්ධ වීමෙන්. එය සුරත් පද්ධතියක් A හා B සමග සාධන ඒකක දෛශිකයේ බව ඔබ දන්නවා ඇති. නමුත් මෙහිදී වැදගත් වන්නේ එහි මාපාංකිත අගයයි. n හි මාපාංකිත අගය එක නිසා අපේ A කතිර B හි මාපාංකිත අගය මාපාංක A මාපාංක B සහ sin θ ගුණිතයට සමාන වීමක් සිදුවනවා. එම නිසා අපගේ ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය අවසාන වශයෙන් මාපාංක A කතිර B මගින් ලැබෙනවා. මෙය කතිර ගුණිතේ මූලිකම සහ ඊටමත් වැඩිපුර භාවිතා කළ හැකි ජ්‍යාමිතික ගුණාංගයක්. ඉන් අනතුරු අපිට ලැබී තිබෙන දෛශික සමග අපි ගලපමු ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය දී තිබෙන දෛශික දෙක ඇසුරෙන් මෙලෙස අපිට ප්‍රකාශ කරගත හැකි I ධන 3j ඍණ 2k සහ ඍණ I ඍණ 2j ධන 4k යන දෛශික දෙකෙහි කතිර ගුණිතය ලෙස. එහි මාපාංකිත අගයයි අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වන්නේ. ඊට ප්‍රථම අපි කතිර ගුණිතයෙන් ලැබෙන දෛශිකය ලබා ගන්නා ආකාරය මදක් සලකා බලමු. එය නිශ්චායක ආකාරයකින් ලබා ගත හැකි. එහිදී පළමු පේලිය IJK එකක දෛශික සඳහා වෙන් කරන අතර ඊළඟ පේලි දෙක අපි වෙන් කරනු ලබන්නේ අපේ කතිර ගුණිතයේ එක එක දෛශිකවල සංගුණක යෙදීම සඳහායි. ඔබට පෙනෙනවා ඇති ප්‍රථම දෛශිකයේ සංගුණක 1 3 ඍණ 2 දෙවැනි පේලියේ දෙවන දෛශිකයේ ඍණ 1 ඍණ 2 4 යන සංගුණක දෙවන පේලියේ යොදා තිබෙන ආකාරය. මෙහි සුළු කිරීම සිදුවන්නේ නිශ්චායක සුළු කරන ආකාරයටයි. අපි න්‍යාස පිළිබඳ පාඩමේදී පිළිබඳව සාකච්ඡා කරා. එහිදී අපි දැක්කාය පේලියක් තෝරාගෙන ප්‍රසාරණය කරන ආකාරය. මෙහිදී අපි පළමු පේලිය තෝරාගෙන නිශ්චායක ප්‍රසාරණ ක්‍රමය භාවිතා කොට සුළු කිරීමක් කරනවා. එහිදී ඔබට අවසාන වශයෙන් 8i ඍණ 2j ධන k නැමැති දෛශිකය ලැබෙනවා. අපි මෙහිදී මාපාංකිත අගය සලකා ගත යුතුයි. හේතුව මාපාංකිත අගයෙන් තමයි අපිට ABCD සමාන්තරාශ්‍රී වර්ගඵලය ලැබෙන්නේ. මේ ආකාරයෙන් එම වර්ගඵලයේ අගය මාපාංකිත අගය වර්ගමූල 69ක් බව ඔබට පැහැදිලි ඇති. එසේනම් අපේ දෛශික පිළිබඳ ගැටලු 5ක් මෙම වැඩසටහන තුලින් සාකච්ඡා කළා. ඉදිරියේදීත් අපට අවකාශ ලැබෙන පරිදි තවදුරටත් මෙම સિદ્ધාන්ත පිළිබඳව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහනේ න්‍යාස නිශ්චායක පිළිබඳව සහ සංකීර්ණ සංඛ්‍යා පිළිබඳව සහ අවසාන වශයෙන් දෛශික පිළිබඳව අපි සාකච්ඡා කරා. ඉදිරියේදීත් සංයුක්ත ගණිතයේ තවත් කොටස් සමග ඔබව සම්බන්ධ කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන මෙහෙයුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනාංශය මගින්. අපි ඉදිරියේදීත් මෙවැනි වැඩසටහනකින් හමු වීමට බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට ස්තුතියි.